තෙරුවන් සරණයි සියලු දෙනාටම අපේ ගෞරවනීය පඩිහාමුදුරන් වහන්සේලා ඒ වගේම සිල්මෑණිවරු ආදරණීය දුවදරුවෝ සියලුම දෙනා අදත් අපේ පාඩම වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් පිළිගනිමින් තවත් පාඩමක් සමග සම්බන්ධ වෙන්නටයි අපි සූදානම් වෙන්නේ. අපි පහුගිය දවසේදී පහුගිය පාඩමෙන් අපි කරුණාකාරණා ගණනාවක් සාකච්ඡා කළා. විශේෂයෙන්ම අර්පණා සමාධිය උපදවා ගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් උදාහරණ සහිතව විශේෂයෙන් උදාහරණ පහක් එක්ක අපි ඒ කරුණ පිළිබඳව අධ්‍යයනය කරලා අද දවසේදී තවදුරටත් ඉදිරියට විසුද්ධි මාර්ගයේ තුල ඉදිරිපත් වෙන කරුණ පිළිබඳව අවධානය යොමු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. අපි පාඩමත් එක්ක සම්බන්ධ වෙමු. අද අපිට සාකච්ඡා කරන්න තියෙන ඡේදයට අපි යමු වුණොත් එහෙම අපි පෙර සාකච්ඡා කරපු කොටසේ සිට ඉදිරියට තමයි අපිට කතා කරන්න තියෙන්නේ. අපි බලමු ඒස තාව නයෝ කාමේහීති එත්ත වුත්ත කාමේසු වත්තුකාම පක්කේ කිලේශකාම පක්කේ පන ඡන්දෝතිච රාගෝතිච ඒවමාදීහි අනේක ભેදෝ කාමච්ඡන්தோ ඒව කාමෝති අදිප්පේතෝ. උතර මෙතනින් පැහැදිලි කරන්නේ දැන් අපි මුලින් කතා කරා පෙර පාඩමේදී අපි කතා කළා වස්තුකාම කිලේශකාම ආදී වශයෙන් කාමෙහි ප්‍රභේදයන් පිළිබඳව. මෙතන එහි තවදුරටත් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් විදිහට මේ කාම වස්තුන් කියන්නේ මොනවද කියන එක පිළිබඳව තවදුරටත් පැහැදිලි කිරීමක් තමයි අපිට දැක් බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒස තාව නයෝ. එතකොට එහි න්‍යාය නැත්නම් එහි ක්‍රමවේදය මේයි කියලා පැහැදිලි කරලා මේ කාමේහීති කියන වචනේ පැහැදිලි කරනවා. කාමේහීති එත්ත වුත්ත කාමේසු වත්තුකාම පක්කේ කිලේශකාම පක්කේ පන ඡන්දෝතිච රාගෝතිච ඒවමාදීහි අනේක ભેදෝ කාමච්ඡන්தோ ඒව කාමෝති අදිප්පේතු. මේ කාමච්ඡන්දේම තමයි කාම කියන වචනේ ඉදිරිපත් වෙන්නේ කියන එකයි පැහැදිලි කරන බලමු දීර්ඝ වශයෙන්. කාමේහීති කාමේහි යනු එත්ත මෙහි වුත්තකාමේසු කියන ලද කාමයන් අතරින් වත්තුකාම පක්කේ වස්තුකාම පක්ෂයට තමයි මෙතන කාමේහි කියන වචනය යෙදෙන. ඒතකොට මේ යෙදෙන સંદર્ભය පිළිබඳව තමයි මෙතන පැහැදිලි කරන්නේ. එතකොට කාමේහි කියන එකේ මෙතනදී අදහස් කරන්නේ වස්තුකාම කියන එකයි. ඊළඟට කිලේශකාම පක්කේ පන ඡන්දෝතිච රාගෝතිච ක්ලේශකාම කියන කොටසට ගත්තොත් එහෙම එතනදී ඡන්දය කැමැත්ත සහ ඊළඟට රාගය කියන යන මේ දෙක ඒවමාදීහි මේ ආදී වශයෙන් අනේක ભેදෝ නොඑක් ප්‍රභේදයන් නැති කාමච්ඡන්தோ ඒව කාමච්ඡන්දයම කාමෝති අභිප්පේතු කාම කියන වචනයෙන් අදහස් කරනවා. සෝච අකුසල පරියාපන්නෝපි සමානෝ තත්ත කතමෝ කාමච්ඡන්தோ කාමෝති ආදිනා නයේන විභංගේ ඥානපටිපක්කතෝ විසුං වුත්තෝ. ඒ වගේම තවත් එතන පැහැදිලි කරනවා සෝච ඒ කාමය අකුසල පරියාපන්නෝපි ඒ කාමය අකුසලයට අයත් උනත් පරියාපන්නෝපි සමානෝ තත්ත කතමෝ කාමච්ඡන්தோ කාමෝති. එහි කාමච්ඡන්ද නම් වූ කාමෝති කාමය කවරේදයත් ආදිනා නයේන මේ ආදී වශයෙන් විභංගේ විභංගයට විභංගේහි ඥාන පටිපක්කතෝ ධානයට ප්‍රතිපක්ෂ ලෙස විසුං ඒව විසුං වුත්තෝ වෙනස් වශයෙන් වෙන වශයෙන් වුත්තෝ කියන ලදී. කිලේශ කාමත්තාවා පුරිම පදේ වුත්තෝ
ක්ලේශකාම ධර්මයන් පිළිබඳව පුරිම පදේ මුල් පදේ නැත්නම් පෙර පදයෙන් වුත්තෝ කියන ලද්දේ. අකුසල පරියාපන්නත්තා අකුසල පරියාපන්න ස්වභාවයේ හේතුවෙන් ဒုတိ ය පදේ දෙවන පදයේහි කියන ලද්දේ. අනේක බේදතෝ චස්ස කාමතෝති අවත්වා කාමේ හිති උත්තං. අනේක බේදතෝ චස්ස එහි ප්‍රභේද බොහෝ ප්‍රමාණයක් තිබුණත් කාමතෝති අවත්වා ඒ ප්‍රභේදයන් පිළිබඳව ප්‍රකාශ නොකොට කාමේ හේති උත්තං කාමේහි යනුවෙන් සංග්‍රහ කොට නැත්නම් කෙටි කරලා දක්වන ලද්දේය. අඤ්ඤේ සම්පිච ධම්මානං අකුසල භාවී විජ්ජමානේ තත්ත කතමේ අකුසලා ධම්මා කාමච්ඡන්දෝති ආදිනා නයේන විභංගේ උපරිජහානංග පච්චනීක පටිපක්ක භාව දස්සනතෝ නීවරණානේව බුත්තානි. යෝගයෙන් තවදුරටත් පැහැදිලි කරනවා අඤ්ඤේ සම්පිච ධම්මානං අනිකුත් ක්ලේශ ධර්මයන්හි අකුසල භාවයේ විජ්ජමානේ අකුසල බව ප්‍රකාශ වන කල්හි අකුසල ස්වභාවය ප්‍රකාශන කල්හි තත්තකතමේ අකුසලා ධම්මා කාමච්ඡන්දෝති. එහි අකුසල ධර්මියෝ කවරහුද? කාමච්ඡන්ද ආදීනානයේන මේ ආදී වශයෙන් විභංගේහි බෙදා දැක්වීමෙහිදී උපරි ඥානංග පච්චනීක පටිපක්ක භාව දස්සනතෝ ඉදිරියේදී ඇති ධානාංගයන්ට ප්‍රතිපක්ෂ බව එහෙම නැත්නම් ප්‍රතිවිරුද්ධ බව දක්වන නිසා නීවරණානේව උත්තානි නීවරණයෝම උත්තානි කියන ලදී ප්‍රකාශ කරන ලදී. එතකොට මෙතන වස්තුකාම ක්ලේශකාම ඊළඟට කාමච්ඡන්ද සහ ඡන්ද රාග කියන මේ කරුණු පිළිබඳව තමයි එතනදී පැහැදිලි කරලා තියෙන්නේ මේ අකුසල ධර්මයන් පිළිබඳව. අපි බලමු ඉස්සරහට මොකද්ද කතා කරන්න කියලා. ඊළඟ ඡේදය ටිකක් දීර්ඝ ඡේදයක්. අපි මේ දක්වා කතා කරා නීවරණානි බුත්තානි කියන තැනට නීවරණානිහි ඥානංග පච්චනීකානි තේසං ඥානංගානේව පටිපක්කානි විද්ධාංසකානි විඝාතකානීති උත්තං හෝති. අපි ගත්තොත් එහෙම නීවරණානිහි ඥානංග පච්චනීකානි නීවරණයන් වනාහි ඥානංග පච්චනීකානි ධානාංග වලට ප්‍රතිපක්ෂයි. නීවරණ ධානාංග වලට ප්‍රතිපක්ෂයි. තේසං ඥානංගානේව පටිපක්කානි විද්ධාංසකානි විඝාතකානීති බුත්තං හෝති. එම නීවරණ වලට ධානාංග ප්‍රතිපක්ෂයි. ඒ වගේම විනාශකයි. ඒ වගේම විඝාතකයි. එහෙනම් නීවරණ ධාන අංග උපදිනවත් එක්කම අර නීවරණ ප්‍රහාණයටපත් වෙනවා. නිසා තමයි මේ අදහස් මෙතන ඉදිරිපත් කරන්නේ. මොනවද වෙන්නේ? තේසං ඥානංගානේ පටිපක්කානි විද්ධාංසකානි විඝාතකානීති උත්තං හෝති. එතකොට ඒවා ධානාංග වල ප්‍රතිපක්ෂයි. ඒ නීවරණ ධර්ම විනාශ වෙන නිසා විනාශකයි. ඒවා ඝාතනය කරන නිසා නැති කරන නිසා විඝාතකයි. තථාහි එසේමයි. සමාධි කාමච්ඡන්දස්ස පටිපක්කෝ පීති ව්‍යාපාදස්ස විතක්කෝ තිනමිද්දස්ස සුඛං උද්දච්ච කුක්කුච්චස්ස විචාරෝ විචිකිච්ඡායාති පේටකේ වුත්තං. ඔන්න අපි යොමු කරනවා පේටකෝපදේශය වෙත. පේටකෝපදේශයේ මේ ගැන කියවෙන කාරණාවක් පිළිබඳව අපි අවධානය යොමු කරනවා. මොකද්ද? තථාහි එසේම සමාධි කාමච්ඡන්දස්ස පටිපක්කෝ සමාධිය කාමච්ඡන්දයට ප්‍රතිපක්ෂයි. ඒ වගේම පීති ව්‍යාපාදස්ස ප්‍රීතිය ව්‍යාපාදයට ප්‍රතිපක්ෂයි. විතක්කෝ තිනමිද්දස්ස විතර්කයේ තිනමිද්දයට ප්‍රතිපක්ෂයි. සුඛං උද්දච්ච කුක්කුච්චස්ස සුඛය සැපය උද්දච්ච කුක්කුච්චට ප්‍රතිපක්ෂයි. විචාරෝ විචිකිච්ඡායාත් විචාරයේ විචිකිච්ඡාවට
ප්‍රතිපක්ෂයි යනුවෙන් පේටකේ වුත්තං පේටකෝපදේශේහි කියන ලද. එතකොට අපි දන්නවා ත්‍රිපිටකය පිළිබඳව කරන අධ්‍යයනයකදී මේ නෙත්තිපකරණය සහ පේටකෝපදේශය කියන පොත් දෙකට සුවිශේෂිත තැනක් හිමි වෙනවා. ඒතර බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේ පේටකෝපදේශය ඉදිරිපත් කරන කාරණාවක් මෙතනදී ඉස්මතු කරලා දක්වලා තියෙනවා. ඒව මෙත්ත විවිච්ඡේව කාමේහි තිමිනා කාමච්ඡන්දස්ස වික්ඛම්බන විවේකෝ වුත්තෝ හෝති විවිච්ඡ අකුසලේහි ධම්මේහි තිමිනා පංචන්නම්පි නීවරණානං අගහිතක් ගහනේන පන පඨමේන කාමච්ඡන්දස්ස ဒ ුතියේන සේස නීවරණානං තථා පඨමේන තීසු අකුසල මූලේසු පංචකාම විභේද විෂයස්ස ලෝභස්ස ဒ ුතියේන ආඝාත වත්තු වේදාදී විෂයානං දෝසමෝහානං ඕගාදීසු වා ධම්මේසු පඨමේන කාමෝග කාමයෝග කාමාසව කාමෝපාදාන අවිජ්ජා කායගන්තකා කාමරාග සංයෝජනානං ဒ ුතියේන අවශේෂ ඕගයෝගාසව උපාදාන ගන්ත සංයෝජනානං පඨමේන ච තණ්හායතං සම්පයුත්තකානං ච ဒ ුතියේන අවිජ්ජායතං සම්පයුත්තකානං ච. එතකොට මෙතන තවත් ගැඹුරු කාරණාවක් පැහැදිලි කරන්නේ බලමු. ඒව මෙත්ත ඒවං මෙසේ මෙහි ඒවං එත්ත මෙසේ මෙහි විවිච්ඡේව කාමේහිති විවිච්ඡේව කාමේහි කියන මේ වචනයෙන් නැත්නම් මේ පදයෙන් විවිච්ඡේව කාමේහිති ඉමිනා කාමදස වික්ඛම්බන විවේකෝ වුත්තෝ හෝති. එතකොට මේ වචනයෙන් කාමච්ඡන්දේ විස්කම්බන විවේකය නැත්නම් විස්කම්බන ප්‍රහාණයම කියන ලද්දේ වේ. විවිච්ඡ අකුසලේහි ධම්මේහිති අකුසල ධර්මයෙන් වෙන් වූ කියන අදහස නැත්නම් විවිච්ඡේ අකුසලේහි ධම්මේහි කියන ප්‍රකාශනයෙන් විවිච්ඡේහි අකුසලේහි ධම්මේහි කියන ප්‍රකාශනයෙන් මොකද්ද පැහැදිලි කරන්නේ? ඉමිනා පංචන්නපි නීවරණානං මේ නීවරණ ධර්ම පහම පංචන්නං නීවරණානං මේ නීවරණ ධර්ම පහේම විස්කම්බන විවේකය විස්කම්බන විවේකෝ වුත්තෝ හෝති විස්කම්බන විවේකය කියන ලදේ. ඊළඟට අගහිතක් ගහනේන පන පඨමේන කාමංචන්දස්ස අගහිතක් ගහනේන අපි ඉස්සලත් කතා කරා මේ ගැන අගහිතක් ගහන න්‍යාය පිළිබඳව. එතකොට මේ විශේෂයන්ට විශේෂ කොට නොගැනීම යන අර්ථයෙන් ගත්තාම අගහිතක් ගහනේන පන විශේෂ කොට නොගන්නා ලද අර්ථයෙන් ගත් කලෙහි පඨමේන කාමච්ඡන්දස්ස පළමු පදයෙන් කාමච්ඡන්දයේද ဒ ුතියේන දෙවන පදයෙන් ဒ ුතියේන සේස නීවරණානං අනිකුත් නීවරණයන්ගේද සෙසු නීවරණයන්ගේද තථා එසේම පඨමේන තීසු අකුසල මූලේසු පංචකාම ભેද විෂයස්ස ලෝභස්ස ඒ වගේම අනිකුත් වස්තුන්ට විශේෂ වූ ද්වේෂ මෝහ කියන මෙන්න මේ කාරණාවන් දෙකෙහිද විස්කම්බන විවේකය ဒ ුතියේන ආඝාතවත්තු විභේදන විෂයානං දෝෂ මෝහානං ඕගාදිසුවා ධම්මේසු පඨමේන කාමෝ කාමයෝග කාමාසෝ කාම උපාදාන අවිජ්ජා කාය ගන්ත කාම රාග සංයෝජනාන. ඒතර මේ විදිහට මේ එකිනෙක ආශ්‍රව ධර්ම වෙනස් වෙන ආකාරය නැත්නම් ඒවා ප්‍රහාණය වෙන ආකාරය පිළිබඳව තමයි දිගින් දිගට මෙතන පැහැදිලි කරන්නේ. දැන් මූලික වශයෙන් ගත්තාම දෙවන පදයෙන් ද්වේෂය සහ මෝහය කියන දෙකත් ඒ දෙකෙහි විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙන්නේ කොහොමද කියන කාරණාව ඉදිරිපත් කරනවා. ඒ වගේම ඕගාදිසු කියන එකෙන් අදහස් කරනවා කාම ඕග, කාම යෝග, කාම ආසව, කාම උපාදාන, කාම අභිජ්ජා, කායගන්ත, කාම රාග මේ ආදී වූ සංයෝජන ධර්මයන් අතරින් පළමු පදයෙන්
පඨමේන පළමු පදයෙන්ද ඊළඟට ဒ ුතියේන දෙවැනි කාරණාවෙන් අවශේෂ ඕග යෝගාසව අනිකුත් කාම ඕග කාම යෝග කාම ආසව කාම උපාදාන ආදී මේ දේවල් මේ සංයෝජන ධර්මයන්ගේද පඨමේනච තණ්හායතං සම්පයුත්තකානංච ඒ වගේම දෙවන පදයෙන් මේ කාම ඕග කාම යෝග ආදී දේවල් පිළිබඳව සංප්‍රයුක්ත ධර්මයන් පිළිබඳවද ဒ ුතියේන අවිජ්ජායතං සම්පයුත්තකානංච දෙවැන්නෙන් අවිද්‍යාව සඳහාද අපිච තවද පඨමේන ලෝභ සම්පයුත්තකානං අට්ටන්නං චිත්තුප්පාදානං ဒ ුතියේන සේසානං චතුන්නං අකුසල චිත්තුප්පාදානං. ତර පළමුවෙන්ෙන් ලෝභ සංප්‍රයුක්ත වූ සිද්ධ ဒ ුතියේන අකුසල සිද්ධ මේ ආදී වශයෙන් ඒ සිත් වලට මේ බලපාන්නේ කොහොමද කියන එක පිළිබඳව මෙතන දීර්ඝ වශයෙන් පැහැදිලි කරනවා ඒ අවස්ථාවලදී මේ ලෝභ සහගත සිත්, ද්වේෂ සහගත සිත් හට ගැනීම සහ ඒවායේ විනාශය නැත්නම් ඒවායේ ප්‍රහාණය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව පැහැදිලි කිරීමක් අපිට මේ ඡේදය තුළ හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි ගත්තොත් එීම මෙතන පැහැදිලි කිරීම චිත්තුප්පාදානං එතන අපි කතා කළා ဒ ුතියේන සේසානං චතුන්නං අකුසල චිත්තුප්පාදානං වික්ඛම්බන විවේකෝ බුත්තෝ හෝති इति වේිතබ්බං. එතකොට ဒ ුතියේන දෙවන පදයෙන් දෙවන වචනයෙන් සේසානං චතුන්නං අකුසල චිත්තුප්පාදානං අනිකුත් සිව්වැදෑරුම් අකුසල සිත් නැත්නම් අකුසල සිත් හතරෙහි වික්ඛම්බන විවේකෝ විස්කම්බන විවේකේ නැත්නම් විස්කම්බන ප්‍රහාණය වුත්තෝ හෝති इति වේිතබ්බං කියන ලද්දේ යයි වේදිතබ්බෝ දත යුතුය. අයං තාව විවිච්ඡේව මෙය විවිච්ඡේව කාමේහි විච්ඡ අකුසලේහි ධම්මේහි इति එත්ත අත්තප්පකාසන. එතකොට අපි මුලින් හම්බවන වචන දෙකක් විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි කියලා මෙන්න මේ විදිහට අපිට මේ දක්වා දීර්ඝ වශයෙන් පැහැදිලි කළේ මේ වචන දෙකේ අර්ථය. එතකොට ඒ විදිහේ අර්ථය ප්‍රකාශ කළ අවසාන වශයෙන් කියනවා අයං තාව විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි इति එත්ත අත්තප්පකාසන. මේ දක්වා සිද්ධ කරන ලද්දේ මේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි කියන මේ පද දෙකෙන් ඉදිරිපත් වන අර්ථය මොකක්ද කියන එකයි කියලා මෙතන ඒ අර්ථ ප්‍රකාශ කිරීම අවසන් කරනවා. එත්තාවතා ඊළඟ ඡේදය එත්තාවතා පඨමස්ස ඥානස්ස පහානංගං දස්සෙත්වා ඉදානි සම්පයෝගංගං දස්සේතුං සවිතක්කං සවිචාරන්ති ආදී වුත්තං. එත්තාවතා මෙපමණකින් පඨමස්ස ඥානස්ස ප්‍රථම ධානය සම්බන්ධ පහානංගං දස්සෙත්වා ප්‍රහාණ අංගයන් දක්වා ඉදානි දැන් සම්පයෝගංගං දස්සේතුං සම්ප්‍රයෝග අංගයන් දැක්වීම පිණිස සවිතක්කං සවිචාරන්ති සවිතක්කං සවිචාරං යන මේ පද වුත්තං කියන ලදී. තත්ත විතක්කානං විතක්කෝ එහි විතක්ක යනු විතර්කයයි. ඌහනන්ති වුත්තං හෝති අරමුණ වෙත සිත එළඹවීම වුත්තං හෝති කියන ලද්දේ වේ. ස්වායං ආරම්භනේ චිත්තස්ස අබිනිරෝපණ ලක්කනෝ. එතකොට එහි මේ ස්වභාවය කියනවා මේ විතර්කය අරමුණ කෙරෙහි සිත යොමු කිරීම කියන ලක්ෂණයෙන් සමන්විතයි. චිත්තස්ස අබිනිරෝපණ ලක්කනෝ. ආහනන පරියාහනන රසෝ අනෙහි රසය කියනවා ලක්කන රස පච්චුපට්ඨාන සහ පදට්ඨාන යනුවෙන් දැන් ඔබ අහසලා දන්නවා අභිධර්මයේදී දීර්ඝ වශයෙන් විග්‍රහ කරන ලක්කන රස පච්චුපට්ඨාන සහ පදට්ඨාන ආදි වශයෙන් දැන් මෙතන ලක්ෂණය
ලක්ෂණය මොකද්ද? එහි රසය මොකක්ද ආදී වශයෙන් කරුණු පැහැදිලි කිරීම තමයි මෙතනදී අපිට දැක් ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට එහි රසයේ විදිහට ආහනන පරියාහනන රසෝ රසය කියන එක අදහස් කරන මොකද්ද රසය කියන එකෙන් අදහස් කරන්නේ ආහනන අරමුණෙහි සිත රඳවා තැබීම සහ විශේෂයෙන් රඳවා තැබීම තමයි එහි රසය නැත්නම් කෘත්‍යයේ හැටියට ඉදිරිපත් වෙන්නේ. තතාහි තේන යෝගාවචරෝ ආරම්මණං විතක්කාහතං විතක්ක පරියාහතං කරෝති इति උච්චතේ. ඒ නිසා ඒ විදියට රැඳවීම සිත රැඳවීම හේතු කොටගෙන යෝගාවචරයන් වහන්සේ විසින් අරමුණ විතර්කයෙන් බැහැර කිරීම විශේෂයෙන් බැහැර කරනු ලැබේ කියන අදහස උච්චති කියනු ලැබේ. ආරම්මනේ චිත්තස්ස ආනයන පච්චපට්ඨානෝ අරමුණෙහි සිත එළවීම අරමුණේ සිත යොමු කිරීම අරමුණ කෙරෙහි සිත යොමු කිරීම ආනයන පච්චපට්ඨානෝ වැටහීම් කොට ඇත්තෙන්ද පච්චපට්ඨානය යන නමින් හඳුන්වනවා. එතකොට මේ ලක්කන රස පච්චපට්ඨාන සහ පදට්ඨාන ભેදේ පිළිබඳව තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. හරි. ඊට පස්සේ බලමු අපි විවරණං විචාරෝ විවරණං විචාරෝ අනුසංචරණන්ති උත්තං හෝති. විචරණං විචාරෝ එතන විචරණං විචාරෝ විචාරයනු හැසිරීමයි. අනුසංචරණන්ති උත්තං හෝති අනුව හැසිරීම යනුවෙන් කියනු ලැබේ. ස්වායං ආරම්මනා අනුමජ්ජන ලක්කනෝ තත්ත සහජාතාන යෝජන රසෝ චිත්තස්ස අනුප්පබන්ධන පච්චුපට්ඨානෝ. මම අර කියපු කාරණාවන් ටික ඉස්මතු කරනවා. ස්වායං ආරම්මනානු මජ්ජන ලක්කනෝ අන ලක්ෂණය මොකක්ද කියලා කියනවා. ඒ ਵਿਚාරය සෝ අයං කිව්වේ ඒ ਵਿਚාරය ආරම්මනානු මජ්ජන ලක්කනෝ අරමුණු පිරිමදින ස්වභාවයෙන් සමන්විතයි. අරමුණු පිරිමදින ස්වභාවයෙන් නැත ලක්ෂණයෙන් සමන්විතයි. තත්ත සහජාතානුයෝජන රසෝ ඒ වගේම එහි සහජාත ධර්මයන් අනුව එකට උපදින ධර්මයන් අනුව යෙදීම රසයයි. නැත්නම් එහි කෘත්‍ය කාර්යය හැටියට ඒ සහජාත ධර්මයන් සමග එක්ව උපදින සිත් සමග යෙදීම හඳුනා ගන්න පුළුවන්. ඊළඟට චිත්තස්ස අනුපබන්ධන පච්චපට්ඨානෝ අරමුණු කෙරෙහි සිත නොකඩවා පැවැත්වීම තමයි පච්චපට්ඨානේ නැත්නම් වැටහීම් ස්වභාවය. සන්තේපිච නේසං කත්තචි අවිප්පයෝගේ ඕලාරි කට්ටේන පුබ්බංග මට්ටේනච ගණ්ඨාභිගාතෝ විය අබිනිරෝපනට්ඨේ නච චේතසෝ පඨමාභි නිපහතෝ විතක්කෝ. ඒ වගේම කියනවා එම විතක්ක ਵਿਚාර කියන දෙක අතරින් කිසිම අවස්ථාවක එකකින් එකක් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම එකකට එකක් වඩා ප්‍රකට වෙන්නේ නැහැ. හරියට උදාහරණයකින් පැහැදිලි කරනවා ගණ්ඨාභිගාතෝ විය. ගණ්ඨාරයක් ගහනකොට ඒකේ රාවය මුලින් පිහිටනවා. අන්න ඒ වගේ දැන් ගණ්ඨාරයක රාවය නැවත නැවත ප්‍රතිරාව නංවමින් තමයි ගමන් කරන්නේ. එකකට එකක් වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මෙතනත් මේ සිත්වල පැවැත්ම පිළිබඳව පැහැදිලි කරන්නේ ඒ විදිහට උදාහරණයකින්. ගණ්ඨාභිගාතෝ විය නච චේතසෝ පඨමාභි නිපාතෝ විතක්කෝ. ඊළඟට විචාරය ගැන
සුකුමට්ටේන අනුමජ්ජේන සභාවට්ටේන ච ගණ්ඨානුරාවෝ විය අනුප්පබන්ධෝ විචාරෝ. අන විචාරය ගැන කියනවා. පළමුවෙන් සිත අරමුණට නැගෙන විතර්කේ වඩා සූක්ෂම නිසා. ඒ වගේම ඒ අනුව හැසිරෙන ස්වභාවයෙන් යුක්ත නිසා. ගණ්ඨාවේ ප්‍රතිරාවයේ වගේ පවතින නිසා ඒකට විචාර කියලා කියනවා. විචාරෝ. විපාරවා චෙත්ත විතක්කෝ පඨමුප්පත්ති කාලේ පරිපන්දන භූතෝ චිත්තස්ස ආකාසේ uppattitu කාමස්ස පක්කිනෝ පක්කවික්ඛේපෝ විය පදුමාභිමුඛපාතෝ වියච ගන්ධානුබද්ධ චේතසෝ භමරස්ස සන්තවුත්ති විචාරෝ නාති පරිප්පන්දන භාවෝ චිත්තස්ස. එතකොට උදාහරණකින් තවදුරටත් මේක පැහැදිලි කරනවා. පළමු උප්පත්ති කාලයේ එහාට මෙහාට සැලෙමින් බොහෝසේ පැතිරෙමින් පවතින ස්වභාවය විතර්කය කියලා. උදාහරණයකින් කියනවා ආකාසේ uppattitu කාමස්ස පක්කිනෝ පක්ක වික්ඛේපෝ විය. හරියට අහසට නැගීමට කැමැති පක්ෂියෙක් පියාපත් සලනවා වගේ. ඒ වගේම කිසියම් ගන්ධයක් අනුව ගිය සිත් ඇති බමරෙක් අර පියුම ළඟට ගිහිල්ලා නැත්නම් මල ළඟට ගිහිල්ලා ඒ මලේ වැසීමට පෙර පියාපත් සලනවා වගේ. සන්තවුත්ති විචාරෝ සංසුන් පැවතීම් ඇති නාති පරිප්පන්දන භාවෝ චිත්තස්ස සිතේ සංසුන් පැවැත්ම ඇති ස්වභාවය. ඒ චේති තවදුරටත් යනවා ඉස්සරහට ආකාශයේ බලමු. අවසන් නැහැ ඡේදය. ආකාශේ uppatitassa පක්කිනෝ පක්කප්පසාරණං විය. අහසට නැගුණු පක්ෂියෙකුගේ මේ පියාපත් විහිදීම වගේ. පක්කප්පසාරණං විය. පරිබ්බමණං වියච පදුමාභිමුඛ පතිතස්ස බමරස්ස පදුමස්ස උපරිභාගේ. ඒ වගේම තව උදාහරණ කියනවා පියුමට ඉදිරියෙන් පියාඹමින් භ්‍රමණය වන බමරා වගේ. බමරෙක් පරිභ්‍රමණය කරනවා වගේ. පරිබ්බමණං වියච පදුමාභිමුඛ පතිතස්ස බමරස්ස පදුමස්ස උපරිභාගේ. දුක නිපාතට්ට කතායන් පන ආකාසේ ගච්ඡතෝ මහා සකුණස්ස උබෝහි පක්කේහි වාතං ගාහාපෙත්වා පක්කේ සම්නිසේදාපෙත්වා ගමනං විය ආරම්මනේ චේතසෝ අවිනිරෝපණ භාවේන පවත්තෝ විතක්කෝ. ඔන්න තවත් විකල්පාර්ථයක් පිළිබඳව මෙතන පැහැදිලි කරනවා. ඒතර අපේ අවධානය යොමු කරනවා දුක නිපාත අට කතාවට. එතකොට දුක නිපාත අට කතාවේ ඉදිරිපත් වෙනවා මේ ගැන තවත් එවැනි විවරණයක් පැහැදිලි කිරීමක්. මොකද එතන කියන්නේ? එතන පැහැදිලි කරනවා කියලා කියනවා දුක නිපාත අට කතායන් පන ආකාශේ ගච්ඡතෝ අහසේ ගමන් කරන මහා සකුණස්ස විශාල පක්ෂියෙකුගේ උබෝහි පක්කේහි පියාපත් දෙකෙන් වාතං ගාහාපෙත්වා වාතය මැඩගෙන පක්කේ සම්නිසීදාපෙත්වා පියාපත් නිශ්චල කරගෙන යනවා වගේ ගමනං විය ගමන් කරනවා වගේ ආරම්මනේ චේතසෝ අබිනිරෝපණ භාවේන අනේ විදිහට අරමුණේ සිත පිහිටුවීම වශයෙන් පැවතීම තමයි මෙතන විතර්කය කියන නමින් හඳුන්වන විතක්කෝ. සෝහි ඒකග්ගෝ හුත්වා අප්පේති. එම විතර්කයත් ඒකාග්‍රතාවයට පත්වීම තුළින් අර්පණා සිතක් බවට පත් වෙනවා. වාතක් ගහනත්තං පක්කේ පන්දාපයමානස්ස ගමනං විය
අනුමජ්ජන භාවේන පවත්තෝ විචාරෝ. එතකොට අර පක්ෂියෙක් පියාඹනකොට ඒ පියාපත් දෙක නිශ්චලව තියාගෙන ඉන්න වගේ තමයි අර්පණාසිත. ඊළඟට දෙවෙනුව කියනවා වාතේ ගැනීම පිණිස නැත්තම් එතන මොකද්ද කියන්නේ බලමු වාතක් ගහ නැත්තම් අර පියාඹීම සඳහා වේගය ලබා ගැනීම සඳහා පක්කේ පන්දාපය මානස නැවත චලනය කරමින් ගමනං විය ගමන් කරනවා වගේ අනුමජ්ජන භාවේන පවත්තෝ විචාරෝ. අන්න ඒ විදිහට අනුව කටයුතු කිරීම විචාරයේ විදිහට මෙතන පැහැදිලි කරනවා. සෝහි ආරම්මණං අනුමජ්ජಂತಿ වුත්තං. එහි වනාහි මේ ආරම්මණය තමයි අනුමජ්ජති යනුවෙන් හඳුන්වන්නේ. තං අනුප්පබන්දේන පවත්තියං යුජ්ජති. එය අනුප්‍රබන්ධයක් වශයෙන් යුජ්ජති යොදනු ලැබේ. සෝපන නේසං විශේෂෝ. එහි විශේෂයක් දක්නට නොලැබේ. පඨම ဒ ුතිය ඥානේසු පාකටෝ හෝති. පළමු සහ දෙවන ධානයන්හි පාකටෝ හෝති ප්‍රකටවන කරන ලද්දේ වෙයි. එතකොට පළමු සහ දෙවන ධානය පිළිබඳ කරන විස්තරයේදී මේ කාරණාව ඒ අනුව තේරුම් ගන්න කියන එකයි අපි මෙතන යොමු කරලා තියෙනවා. මොකද නැවත මේ අර මුලින් කිව්ව කාරණාව නැවත නැවත ඉදිරිපත් කිරීම නොකර මෙතන ප්‍රයෝගයක් භාවිත කරලා තියෙනවා බුද්ධඝෝෂ හාමුදුරුවෝ මුලින් කිව්ව කාරණාවන්ට අනුව මේ කාරණාව තේරුම් ගන්න කියන අදහසෙන් යුක්තව. ඊට පස්සේ අපිච තවදුරටත් පැහැදිලි කරනවා උදාහරණයකින් අපිච මලග්ගහිතං කංසභාජනං ඒකේන හත්තේන දල්ලං ගහෙත්වා ඉතරේන හත්තේන චුන්න තේල වාලණ්ඩුපකේන පරිමජ්ජන්තස්ස දල්ල ගහන හත්තෝ විය විතක්කෝ. ඔන්න විතර්කයේ තවදුරටත් පැහැදිලි කරනවා මලග්ගහිතං කංසභාජනං මල බැඳුණු කංස භාජනං ලෝහ භාජනයක්. මල බැඳුණු ලෝහ භාජනයක් ඒකේන හත්තේන එක අතකින් දල්හං ගහිතව දැඩිව අරගෙන තදින් අල්ලගෙන ඉතරේන හත්තේන අනෙක් අතින් චුන්න තේල වාලණ්ඩුපකේන පරිමජ්ජන්තස්ස. එතකොට මේ භාජන වල මල බැඳුනට පස්සේ මල ඉවත් කිරීම සඳහා භාවිත කරන චුන්න තේල වාලණ්ඩුප කියන අදහස් කරන හුණු වර්ග තෙල් වර්ග ආදී ඒවා යොදාගෙන සකස් කරන ලද කිසියම් ද්‍රාවණයක්. එතකොට ඒ වගේ දේවල් අරගෙන පිරිමදිනවා. ඒ පිරිමදිනකොට චුන්න තේල වාලණ්ඩු කියන පරිමජ්ජාන්තස්ස. එම් පිරිබඳින තැනැත්තාගේ දල්ල ගහන හත්තෝ විය දැඩිව අල්ලා ගන්නා ලද අත වගේ තමයි විතර්කය කියලා කියන්නේ. එතකොට මේ විදිහට තර්ක වලට යොමු වුණාම ඒවයේ දැඩිව එල්බ ගන්නවා කියන එකයි අදහස් කරන්නේ. එතකොට අර එකාතකින් දැඩිව අල්ලගෙන තමයි මේ වගේ මේ ලෝහ භාජන වල මල ඉවත් කරන්නේ. ඒ වගේ විතර්කයක් අන්න ඒකට උපමා කරනවා සමාන කරනවා. පරිමජ්ජන හත්තෝ විය විචාරෝ. ඒතර අර පිරිමදිනත් එහෙම ගොඩත් අදින් කරන්නේ ඒක හරියට විචාරය වගේ. සියුම් පෙරට වඩා සියුම්. ඒ වගේම තවත් උදාහරණයක් කියනවා තතා කුම්භකාරස්ස දණ්ඩප්පහාරේන චක්කං භමයිත්වා භාජනං කරොන්තස්ස උපපීලන හත්තෝ විය විතක්කෝ. අන්න විතර්කයේ තවදුරටත් පැහැදිලි කරනවා. තතා කුම්භකාරස්ස කුඹල් කරුවෙක්ගේ එහෙම නැත්නම් මැටි වලින් භාජන හදන තැනැත්තෙක්ගේ දණ්ඩ පහාරේන දඬු පහරකින් චක්කං භමයිත්වා සකපෝරුව කරකවලා චක්කං භමයිත්වා කියන එකයි සකපෝරුව කරකවලා භාජනං කරොන්තස්ස භාජන සකසන කෙනාගේ උපපීලන හත්තෝ විය උපපීලන හත්තෝ විය අර දැඩිව ගත්ත අත වගේ මොකද්ද විතක්කෝ විතර්කය. ඊතෝචිතෝච සංසරණ හත්තෝ විය විචාරෝ එහාට මෙහාට වෙනස් කරන අත වගේ විචාරය. ඒතර උපමා කරනවා විචාරෝ. තතා මණ්ඩලං කරොන්තස්ස මජ්ජේ සන්නිරමිත්වා ඨිත කණ්ඨකෝ විය
අබිනිරෝපණෝ විතක්කෝන තවත් උදාහරණයක්. ඒ වගේම වෘතයක් අඳිනකොට ඊතෝචිතෝ සම්නිරොම්බිතා ටිතකණ්ඨකෝ විය. තථා මණ්ඩලං කරොන්තස්ස. වෘතයක් අඳිනකොට එවැනි තැනැත්තෙක් සම්බන්ධ කරමින් පැහැදිලි කරනවා එහිදී අර වෘතයේ මැද නැත්නම් වෘතයේ මැදේ තබාගෙන ඉන්න කොටස එක දැඩිව තියෙන්න ඕනේ. ඒක චංචල වුණොත් එහෙම හෙලවුණොත් එහෙම ඒ වෘතයේ නියමාකාරව අඳින්න බෑ. එතකොට අන්න ඒක උපමා කරනවා විතක්කෝ ਵਿਚාරයට. බහි පරිබ්බමන කණ්ඨකෝ විය. ඉන් බාහිර වූ රවුමේ ගමන් කරන කටුව උපමා කරනවා විචාරයට. කණ්ඨකෝ විය අනුමජ්ජමාන විචාරෝ. ඉති ඉමිනාව විතක්කේන ඉමිනා විචාරේන සහවත්තති රුක්කෝ විය පුප්පේන ඵලේන ചാති දං ඥානං සවිතක්කං සවිචාරಂತಿ වුච්චති. එතකොට මේක තවදුරටත් පැහැදිලි කරනවා මේ උදාහරණ ගණනාවක් අරගෙන මේ ආකාරයට විතර්කයෙන් විචාරයෙන් යුතුව ඒ වගේම හරියට ඒක පුෂ්පයයි ඵලයයි ගෙඩි වලින් සහ මල් වලින් සමන්විත ගහක් වගේ පවතිනවායි කියන කාරණාව. එතකොට මේ ධානය සවිතක්ක සවිචාර කියන නමෙන් හඳුනනවා. ඉදන් ඥානං සවිතක්කං සවිචාරಂತಿ වච්චති. විභංගයේදී මේක තවදුරටත් පැහැදිලි කරනවා. විභංගයේපන ඉමිනාච විතක්කේ නිමිනාච විචාරේන උපේතෝ හෝති සමූපේතෝති ආදිනානයේන පුග්ගලාදිට්ඨානා දේශනා කතා අත්තෝපන තත්‍රාපි ඒවමේව දට්ටබ්බෝ. එතකොට මේ විභංගයේදී මේක තවදුරටත් වෙනස් විදිහකට පැහැදිලි කරනවා. මේ විතර්කයෙන් ඒ වගේම මේ ਵਿਚාරයෙන් යුක්ත වූයේ කියන අදහසෙන් පුද්ගල වශයෙන් අරගෙන දේශනා කරලා තියෙනවා. එහි අර්ථයත් අත්තෝපන තත්‍රාපි අත්තෝපන එහි අර්ථයත් ඒවමේව දට්ටබ්බෝ මෙලෙසින්ම දට්ටබ්බෝ දත යුතුය. ඊළඟ විවේකජං කියන වචනේ විවේකජ අපි අකුසලේහි ධම්මේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි මේ ආදි වශයෙන් කරුණු ගණනාවක් අපි සාකච්ඡා කරමින් ආවා. එතකොට දැන් මෙතන පැහැදිලි කරනවා විවේකජං කියන වචනේ. මොකද්ද මේ විවේකජං කියන්නේ කියන එක? විවේකජන්ති එත් විවේත්ති විවේකෝ නීවරණ විගමෝති අත්තෝ විවිත්තෝති වා විවේකෝ නීවරණ විවිත්තෝ ඥාන සම්පයුත්ත ධම්ම රාසීති අත්තෝ තස්මා විවේකා තස්මින් වා විවේකේ ජාතන්ති විවේකජං. ඔන්න විවේකජං කියන වචනය ක්‍රම ගණනාවක් භාවිත කරලා පැහැදිලි කරනවා කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන කාරණාව. එතකොට අපි බැලුවොත් එහෙම පළවෙනි ක්‍රමය විවේකජන්ති එත්ත විවේකජ එත්ත මෙහි විවේකජං යනෝ විවිත්ති විවේකෝ මෙහි විවේකය කියලා කියන්නේ වෙන්වීම. විවේකය යනු වෙන්වීමයි. මොන වගේ වෙන්වීමද? නීවරණ විගමෝති අත්තෝ නීවරණයන්ගෙන් මිදීම කියන අර්ථයයි. විවිත්තෝති වා විවේකෝ ඒ වගේම විවිත්තෝ ඉන් පහවීම ඉවත් වීම දුරු වීම විවේකෝ විවේක කියලා කියනවා. නීවරණ විවිත්තෝ ඥාන සම්පයුත්ත ධම්ම රාසේති අත්තෝ. එමනම් නීවරණ විවිත්තෝ නීවරණයන්ගෙන් මිදුණු එහෙම නැත්නම් නීවරණයන්ගෙන් වෙන් වුණු ඥාන සම්පයුත්ත ධම්ම රාසි ධාන සම්ප්‍රයුක්ත ධර්ම රාශිය ඉති අත්තෝ යන අර්ථයයි. තස්මා එම නිසා
විවේකා තස්මින් වා විවේකේ ජාතන්ති විවේකජං. ඒ විවේකයෙන් එහෙම නැත්නම් ඒ විවේකයේ තුල උපන් කියන අර්ථයෙන් විවේකජං විවේකජ කියන නම භාවිත වෙනවා. විවේකජං. ඊළඟට අපිට හම්බ වෙන්නේ පීති සුඛං කියන සංකල්පය. පීති සුඛං විවේකජං පීති සුඛං ඊළඟ වචනේ. පීති සුඛන්ති පීනයතේති පීති. අන්න ඍජුවම පැහැදිලි කරනවා. පීති කියලා කියන්නේ පීනයතීති පීති. මොකද්ද? පීනයතීති පීති. එකකින් අදහස් කරනවා පිනවීම. පීනයතීති පීති. පිනවති කියන අදහසින් තමයි ප්‍රීති කියන වචනේ යෙදෙන්නේ. පීති කියන වචනේ පාලියෙන්. පීනයතීති පීති. සා සම්පියායන ලක්කණ. සා එය එහෙම නැත්නම් ඒ ප්‍රීතිය සම්පියායන ලක්කණ. ඒ ප්‍රීතිය අරමුණ ප්‍රිය කරන ස්වභාවයෙන් යුක්තයි. සම්පියායන ලක්කණ. අරමුණක් ප්‍රිය කරන ස්වභාවයෙන් යුක්තයි. නිසා තමයි ප්‍රීති කියලා කියන්නේ. කාය චිත්ත පීනන රස. ඒ වගේම එහි රසය නැත්නම් කෘත්‍යය තමයි කාය කියන්නේ කය ඒ වගේම චිත්ත සිත සහ කය කියන දෙක පීනන පිනවීම තමයි එහි කෘත්‍ය නැත්නම් රසයේ හැටියට ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම පීනන රස භරණ රසාවා භරණ රසාවා පිනවීම සහ එය ස්පර්ශ කිරීම. ඊළඟට පැහැදිලි කරනවා ඕදග්ග පච්චුපට්ඨාන. ඕදග්ග පච්චුපට්ඨාන. එහිත් පවතින ඕදග්ග උදම් අන ස්වභාවය උද්වේග කර ස්වභාවය තමයි මෙතන පච්චුපට්ඨාන කියන එකෙන් අදහස් කරන්නේ. ඕදග්ග පච්චුපට්ඨාන. සාපනේසා කුද්ධිකාපීති කනිකාපීති ඔක්කාන්තිකාපීති උබ්බේගාපීති පරණාපීති इति පංචවිධා හෝති. එතකොට ඒ ප්‍රීතියේ කොටස් පහක් කියනවා. කුද්ධිකාපීති කුද්ධිකාපීති කනිකාපීති ඔක්කාන්තිකාපීති උබ්බේගාපීති පරණාපීති. එතකොට කුද්ධිකාපීතිය කනිකාපීතිය ඔක්කාන්තිකාපීතිය උබ්බේගපීතිය සහ පරණපීති කියලා ප්‍රීතිය කොටස් පහක් කියන. ඊට පස්සේ පැහැදිලි කරනවා තත්ත කුද්ධිකාපීති ශරීරේ ලෝමහංස මත්තමේව කාතුං සක්කෝති. එතන මේ කුද්ධිකාපීතිය කියන එක ශරීරේහි ලෝමහංස මත්තමේව කාතුං සක්කෝති. ලොමු දැහැ ගැනීම කිරීමටම සමර්ථ වෙනවා. කනිකාපීති කනේ කනේ විජ්ජුප්පාත සදිසා හෝති. ක්ෂණික ප්‍රීතිය නැත්නම් කනිකාපීති කියන එක මොහොතින් මොහොත නැත්නම් ක්ෂණයෙන් ක්ෂණය විදුලිය පතිත වෙනවා වගේ විජ්ජුප්පාත සදිසා හෝති. විදුලි කොටනවා වගේ සදිසා හෝති සමාන වේ. එතන මේ එක එක ප්‍රීතියේ ස්වභාවයන් කියලා කියන්නේ. ඒතර කනිකාපීති කෙනෙක් ගත්තොත් මේක ලොමු දැහැ ගැනීම හා සමානයි. ඊළඟට දෙවැන්න කනිකාපීති කෙනෙක් ගත්තාම ඒක හරියට විදුලි කොටනවා වගේ මොහොතින් මොහොත සිද්ධ වෙනවා. හරි. ඊට පස්සේ ඔක්කාන්තිකාපීති තුන්වෙනි එක. ඔක්කාන්තිකාපීති සමුද්දතීරං වීචිවිය කායං ඔක්කමිත්වා බිජ්ජති. මේ ඔක්කාන්තිකාපීතිය ඒක හරියට සමුද්දතීරං මුහුදු වෙරළ වීචිවිය කායං ඔක්කමිත්වා බිජ්ජති. මුහුදු වෙරළේ හැපෙන රළ පහර වගේ ශරීරය හා ගැටෙමින් කැරකෙමින් බිජ්ජති බිඳී යයි.
ඔක්කාන්තිකා ප්‍රීතිය. ඊළඟට හතරවෙනි එක උබ්බේගා පීති බලවතී හෝති කායං උද්ධග්ගං කତ୍වා ආකාසේ ලංඝාපන ප්‍රමාණපත්තා. උද්වේග ප්‍රීතිය ඒක ඊටමත් බලවත් එකක්. ඒක හරියට ශරීරේ උබ්බේගා පීති බලවතී හෝති කායං උද්දග්ගං කତ୍වා ආකාසේ ලංඝාපන ප්‍රමාණපත්තා. ශරීරය ඔසවා අහසෙහි නැත්තම් ආකාශය නැත්නම් අභ්‍යවකාශයට ඔසවා දැක්විය හැකි තරම් ප්‍රමාණවත් වෙනවා. තථාහි ඒසේමයි. ඒකට උදාහරණයක් කියනවා. උදාහරණ කතාවක්. පුන්නවල්ලික වාසේ මහාතිස්සත්තේරෝ පුන්නම දිවසේ සායං චේතියංගනං ගන්්වා චන්දාලෝකං දිස්වා මහා චේතිය අභිමුඛෝ හුත්වා ඉමායවත වේලාය චතස්සෝ පරිසා මහා චේතියං වන්දන්තේති පකතියා දිට්ඨාරම්මන වශයෙන් බුද්ධාරම්මනං උබ්බේග පීතින් උප්පාදිත්වා සුධාතලේ පහට චිත්‍රගේණ්ඩුකෝ විය ආකාසේ උප්පතිත්වා මහා චේතියංගනේ යේව පතිට්ඨාසි. අන්න උබ්බේග ප්‍රීතිය සිද්ධ වෙච්ච එක් අවස්ථාවක් පිළිබඳ උදාහරණයක් පැහැදිලි කරනවා. කොයි වගේද? පුන්නවල්ලික වාසී මහාතිස්ස කියන හාමුදුරුවෝ. පුන්නවල්ලික වාසී මහාතිස්ස හාමුදුරුවෝ පුන්නම දිවසේ පොහොය දවසක සායං සවස් කාලේ චේතියංගනං ගන්්වා චෛත්‍ය මළුවට ගිහිල්ලා චන්දාලෝකං දිස්වා සඳේලිය දැකලා මහා චේතියාභිමුඛෝ හුත්වා මහා සෑය එහෙම නැත්නම් රුවන්වැලි මහා සෑයට අභිමුඛව ඉඳගෙන ඉමායවත වේලාය මේ මොහොතේ චතස්සෝ පරිසා සිව් පිරිස ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන මේ සිව් පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන මේ සිව් පිරිස මහා චේතියං වන්දන්තිති මහා සෑය නැත්නම් රුවන්වැලි මහා සෑය වන්දන්ති වදින්නාහු යයි පකතියා දිට්ඨාරම්මන වශයෙන් ප්‍රകൃතියෙන් දකින අරමුණු වශයෙන් බුද්ධාරම්මන බුදුරජාන් වහන්සේ අරමුණු කොටගෙන උබ්බේග පීතින් උපාදෙත්වා උද්වේග ප්‍රීතිය උපදවා සුධාතලේ හුණු බදාමෙන් කළ සුධාතලේ පහට චිත්‍රගෙණ්ඩුකෝවිය හුණු බදාමින් කරපු පොළොවේ ගහපු පහට චිත්‍රගෙණ්ඩුකෝවිය විසිතුරු පන්දුවක් වගේ ආකාශයේ උප්පතිත්වා අහසට පැන නැගී මහා චේතියංගනේය පතිට්ඨාසි මහසෑ මළුවේම පතිට්ඨාසි පිහිටි යන උද්වේග ප්‍රීතියේ තියෙන ස්වභාවය හරියට අපි බෝලයක් බිම ගැහුවට පස්සේ ඒක උඩට එනවා වගේ දැන් මෙතන උදාහරණ කතාවෙන් පැහැදිලි කරන්නේ මේ පුන්නවල්ලික වාසී මහාතිස්ස හාමුදුරුවෝ පොය දවසක සඳෑ කාලයේදී උන්වහන්සේට අදහසක් පහළ වෙනවා මේ වෙලාවේ දැන් හද එළියත් හරි ලස්සනට වෙట్లా මේ වෙලාවේදී සිව්වණක් පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිස මේ වෙලාවේදී මේ මහා සෑය වන්දනා කරනවා ඇති මටත් එහෙම වන්දනා කරන්න තිබුණා නම් හොඳයි කියලා අර බුදුරජාන් වහන්සේ කෙරෙහි අරමුණක් ඇති කරගන්න බුද්ධාරම්මණයක් ඇති කරගන්න. ඉතින් මේ බුද්ධාරම්මණේ බලය නිසා මේ ඇතිවෙච්ච උද්වේග කර ප්‍රීතිය නිසා ඒක උබ්බේග ප්‍රීති කියලා කියන්නේ. ඒ උද්වේග කර ප්‍රීතිය නිසා උන්වහන්සේ එතනින් එකපාර මිහිරට එසවිලා උන්වහන්සේ පහළ වුණා මහසෑ මළුවේ. එතකොට අන්න ඒ වගේ එකක් තමයි මේ උබ්බේග ප්‍රීති කියන එකේ අදහස් කරන්නේ. මේ ප්‍රීතියේ ස්වභාවයන්. එතකොට අපි එවැනිව ගණනාවක් කතා කළා. හරි. ඊට පස්සේ පතිට්ඨාස තථා ගිරිකණ්ඩක මහා විහාරස්ස උපනිස්සේ අන්න තවත් ඒ වගේ කතාවක් කියනවා. තථා එසේම ගිරිකණ්ඩක මහා විහාරස්ස
උපනිස්සයේ වත්තකාලක ගාමේ ඒකා කුලදීතාපි බලව බුද්ධාරම්මනාය උබ්බේග පීතිය ආකාශේ ලංගේසි. මොකක්ද වෙලා තියෙන්නේ? ඒ වගේම ගිරිහඩු මහා විහාරය, ගිරිකණ්ඩක මහා විහාරස්ස, ගිරිහඩු සෑය, ඒ ආසන්න විච විහාරය උපනිස්සයේ ඒ ආසන්නේ වත්තකාලක ගාමේ. එතකොට මේ ගිරිහඩු සෑය ආසන්නයේ තිබුණ වත්තකාලක කියන ගමේ ඒකා කුලදීතාපි එක්තරා කුලදුවක්, එක්තරා කුලකාන්තාවක් බලව බුද්ධාරම්මනාය උබ්බේග පීතිය, බුදුරජාන් වහන්සේ අරමුණු කොටගෙන හටගත් ප්‍රීතියෙන් නැත්නම් බුද්ධාලම්බන ප්‍රීතිය හේතු කොටගෙන ආකාශේ ලංගේසි අහසට නැංගායි. තස්සාකිර මාතාපිතරෝ සායං ධම්මසවනත්තාය විහාරං ගච්ඡන්තා අම්ම ත්වං ගරුබහාරා අකාලේ චරිතුම් නසක්කෝසි මයං තොයිහං පත්තිං කତ୍වා ධම්මං සෝස්සාමේති අගමංසු. තස්සාකිර මාතාපිතරෝ ඇයගේ මව්පියෝ සායං ධම්මසවනත්තාය විහාරං ගච්ඡන්තු සවස් කාලයේ ධම්මසවනත්තාය බණ ඇසීම පිණිස විහාරං ගච්ඡන්තා විහාරයට යන්නේ අම්ම දරුව ත්වං ඔබ ගරුබහාරා අකාලේ චරිතුං නසක්කෝසි. මේ කාන්තාවට කතා කරලා කියනවා දරුව ඔබ ගැබ්බර කෙනෙක් ගරුබහාරා අකාලේ චරිතුං නසක්කෝසි මේ නොකල්හි හැසිරීම සුදුසු වෙන්නේ නැහැ. මයං තුයිහං පත්තිං කତ୍වා ධම්මං සෝස්සාමාති අගමංසු. ඒ නිසා අපි ඔබට පත්තිං කତ୍වා පින් පිනිස පින්දී ධම්මං සෝස්සාමීති බණ අසන්නෙමු කියලා අගමංසු ගිය. එතකොට අර ගර්භණී දියණිය නවත්තලා ගියා. මොකද එතෙමෙට ගමන් කරන අමාරු නිසා අපි ඔබටත් එක්ක පින් දීලා බණ අහන්නම් කියලා අම්මයි තාත්තා දෙන්න පිටත් වුණා අගමංසු. සා ගන්තුකාමාපි තේසං පටිවචනං පටිබාහිතුං අසක්කොන්ති ගරේ ඔහිත්වා ගරාජිරේ ඨත්වා චන්දාලෝකේන ගිරිකණ්ඩකේ ආකාශ චේතියංගනං ඕලෝකෙන්ති චේතියස්ස දීප පූජං අද්දස. එතකොට මේ කාන්තාව හිතන මොකද? සා ඇය ගන්තුකාමාපි යාමට කැමති වුවත් තේසං වචනං පටිබාහිතුං අසක්කොන්ති දෙමව්පියන්ගේ වචනය ඔවුන්ගේ වචනය පටිබාහිතුං ප්‍රතික්ෂේප කරන්නට අසක්කොන්ති නොහැකි වන්නේ ගරේ ඕහේත්වා gedara නැවති ගෙහිම නැවති ගරාජිරේ ටත්වා ගෙපිලේ ඉඳගෙන gedara නැවතිලා අර ගෙමිදුලේ ඉඳගෙන චන්දාලෝකේන හඳ එළියෙන් ගිරිකණ්ඩකේ ආකාශ චේතියංගනං ඕලෝකෙන්ති. ගිරිකණ්ඩකේ මේ ගිරිකණ්ඩ කියන ප්‍රදේශේ තන් ඒ ආසන්නයේ තියෙන විහාරය ගිරිකණ්ඩකේ ආකාශ චේතියං ආකාශ විහාරය ඕලෝකෙන්ති බලන්නේ චේතියස්ස දීප පූජං අද්දස. දැන් එයාට පේනවා ඒ සෑයට ගිරිහඩු සෑයට කරන ලද පහන් පූජාව එයාට gedara මිදුලේ ඉඳන් දකින්න ලැබෙනවා. චතස්සෝච පරිසා මාලා ගන්ධාදීහි චේතිය පූජං කତ୍වා පදක්කිනං කරොන්තියෝ බික්කු සංගස්සච ඝන සජ්ජාය සද්දං අස්සෝසි. ඒ වගේම මෙයාට දකින්න ලැබෙනවා චතුස්සෝච පරිසා භික්ෂුණී උපාසක උපාසිකා කියන චතස්සෝච පරිසා මේ සිව්වනක් පිරිස මාලා ගන්ධාදීහි චේතිය පූජං කତ୍වා මල් සුවඳ ආදිය පූජා කරමින් චෛත්‍ය පූජා කරමින් පදක්කිනං කරොන්තිය ප්‍රදක්ෂිනා කරනවා. බික්කු සංගස්සච ඝන සජ්ජායන සද්දං අස්සෝසි. ඒ වගේම භික්ෂු සංඝයා විසින් පිරිත් ධර්මයේ දේශනා කරන ඝන සජ්ජායන සාමූහිකව
ධර්මය දේශනා කරනත පිරිත් දේශනාවන් සිද්ධ කරනවා අස්සෝසි ඇසුවාය. අතස්සා ධඤ්ඤා වති මේ යේ විහාරං ගන්්වා ඒව රූපේ චේතියංගනේ අනුසංචරිතුං ඒව රූපංච මధుරං ධම්මකතං සෝතුං ලබන්ති इति මුත්තාරාසි සදෙස චේතියං පස්සන්තියා ඒව උබ්බේගාපීති උදපාදි. ඒතර මෙන්න මේ දේවල් දකිනකොට මෙයාට අන්නර උද්වේග ප්‍රීතිය හට ගන්නවා. එයාටත් හිතෙනවා මමත් මේ විදියට ගිහිල්ලා මේ චෛත්‍ය ප්‍රදක්ෂිනා කරමින් මල් පහන් පූජා කරමින් මధుරං ධම්ම කතා මිහිරි වූ ධර්ම කතා මිහිරි වූ බණ කතා අහන්න තිබුණා නම් හොඳයි කියලා එයා කල්පනා කරනවා. ඒව උබ්බේගාපීති උදපාදි. මේකත් එක්කම යාට අර බුද්ධාලම්බන ප්‍රීතිය හට ගන්නවා. සා ආකාසේ ලංගිත්වා මාතාපිතුන්නම් පුරිමතරං ඒව ආකාශ චේතියංගනේ ඕරුයිහ චේතියං වන්දිත්වා ධම්මං සුනමාන අට්ඨාසි. සා අය මේ උද්වේග කර ප්‍රීතිය නැත්තම් ඒ බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවීමත් එක්ක සා අය ආකාසේ ලංගිත්වා අහසේ පිළි මාතාපිතුන්නම් පුරිමතරං ඒව මව්පියන්ට පළම දැන් අම්මා තාත්තා දෙන පයින් ගිය එතකොට මව්පියන්ට පෙර ආතුවම ආකාශ චේතියංගනේ ඕරොයිහ මේ ආකාශ චෛත්‍යයට බැහැලා චේතියං වන්දිත්වා සෑය වැඳලා ධම්මං සුනමාන අට්ඨාසි බණාසමින් සිටියා. දැන් දෙමව්පියන්ටත් කලින් එයා ගිහිල්ලා බණ අහනවා. සුනමාන අට්ඨාසි. අතනං මාතා පිතරෝ ආගන්ත්වා අනතුරුව ඇයගේ මව්පියන් පැමිණ අම්ම දරුව ත්වං කතරේන මග්ගේන ආගතාදි පුච්චින්සු ඔබ මොන පාරෙන් දාවේ කියලා ඇසුව. සා ආකාශේන ආගතාම්හි න මග්ගේනාති වත්වා අම්ම ආකාශේන නාම කීනාසවා සංචරන්ති ත්වං කතං ආගතාදි වුත්තා ආහ මයිහං චන්දාලෝකේන චේතියං ඕලෝකෙ කෙන්තියා ටිතාය බුද්ධාරම්මනා බලවතී පීති උප්පජ්ජේ. දැන් මේ දියණියගෙන් අහනවා ඔයා කොහොමද මොන පාරෙන් දාවේ? ඊට පස්සේ ඇය කියනවා සාකාසේ ආගතාම්හි න මග්ගේ නාතිවත්වා. ඇය කියනවා මම අහසින් ආවේ පාරකින් නෙවෙයි. වත්වා කියා අම්ම දරුව ඊට පස්සේ අම්මලා තාත්තා කියනවා අම්ම දරුව ආකාශයෙන් නම කීනාසවා සංචරන්ති. අහසින් ගමන් කරන් ක්‍රීනාශ්‍රවයන් වහන්සේලා රහතන් වහන්සේලා. ත්වං කතං ආගතාති වුත්තා. ඔබ කොහොමද ආවේ කියලා ඇහුවට පස්සේ මයිහං අර කාන්තාව කියනවා මම චන්දාලෝකේන චේතියං ඕලෝකෙන් තියා මම හඳේලියෙන් මේ සෑ දැක්කා. දැකමින් සිටිද්දී බුද්ධාරම්මනා බලවතේ පීති උපජ බුද්ධයන් වහන්සේ අරමුණු කොටගෙන බලවත් ප්‍රීතිය හටගත්තා. නැත්නම් බුද්ධාලම්බන ප්‍රීතිය හටගත්තා. අතාහං නේව අත්තනෝ ඨිත භාවං නනසින්න භාවං අඤ්ඤාසින්. එතකොට මම ඉන්න බවක් හෝ සිටින බවක් ඉඳගෙන ඉන්න බවක් හෝ දැනුනේ නැහැ. අඤ්ඤාසින්. ගහිත නිමිත්තේ නේව පන ආකාශේ ලංගෙත්වා චේතියංගනේ පතිට්ඨාමේති. ගන්නා ලද නිමිත්තෙන්ම අහසෙහි ඉපිලි ආකාශේ ලංගෙත අහසෙහි ඉපිලි චේතියංගනේ පතිට්ඨිතාමේ. මේ සෑමලුවේහි පිහිටීමේ. එවං මෙසේ උබ්බේගාපීති උද්වේග ප්‍රීතිය ආකාශේ ලංඝාපනප්පමානෝ හෝති. අහසෙහි එළඹීමට තරම් බලවත් ප්‍රීතියක් බවට පත් වෙනවා. එතකොට ඒ උබ්බේග පීති කියන කාරණාව. ඒතර ප්‍රීතියේ විවිධ අවස්ථාවන්. භරණ පීතියාපන uppannāය සකල ශරීරං ධමිත්වා පූරිත වත්තිවිය මහතා උදකෝ ගෙහෙන පක්ඛන්ත පබ්බත කුච්ච වියච අනුපරිප්පුටං හෝති. එතකොට මේ පස්වෙනි ප්‍රීතිය පරණ පීතිය. එතකොට ඒකේ ස්වභාවය ගැන මෙතන කියනවා පරණ පීතියාපන. මේ පරණ පීති කියන එක uppannāය සකල ශරීරයන්. මේ පරණ පීතිය උපන් කල්ලි සකල ශරීරං සමස්ත ශරීරය සකල ශරීරං ධමිත්වා පූරිත වත්තිවිය සම්පූර්ණ ශරීරයට වස්ති කරනවා වගේ. එතකොට අපි දන්නවා ආයුර්වේදයේ යම් යම් ලෙඩ රෝග හැදෙනවා වස්තියක් කරන. එතකොට මේ
ඊට පස්සේ ශරීරයේ තියෙන කොටස් අනවශ්‍ය දේවල් විස බීජ හෝ ඒවා ඒ මොන හරි දෙයක් තියෙනවා ඒවා ඉවත් වෙලා නැහැ. ඒ වගේ දැන් මේ මෙතනදී කියන්නේ මේ භරණ පීතිය කියන එකේ ස්වභාවය තමයි මුළු ශරීරයටම මේ වගේ වස්තියක් කරනවා. එක අංගයකට පමණක් නෙවෙයි. ඒතකොට අන්න ඒ විදිහට මේවා කරාම ඒ විදිහේ වස්තියක් කරාම පූරිතවත්වය මහතා උදකෝගේන විශාල මේ ජල පහරකින් උදකෝගේන පක්ඛන්ත පබ්බත කුච්චිය හැරිලා ගිය පර්වත කුහරයක් වගේ අනුපරිප්පුටං හෝති සියලු පැති වලින් ස්පර්ශ කරන ලබනවා. සාපනේසා පංචවිදාපීති ගබ්බං ගන්හන්ති පරිපාකං ගච්ඡanti දුවිදං පස්සද්දින් පරිපූර්යේති කාය පස්සද්දින්ච චිත්ත පස්සද්දින්ච පස්සද්දි ගබ්බං ගන්හන්ති පරිපාකං ගච්ඡanti දුවිදම්පි සුඛං පරිපූර්යේති කායිකංච චේතසිකංච සුඛං ගබ්බං පරිගන්නන්තං පරිපාකං ගච්ඡanti ත්‍රිවිධං සමාධින් පරිපූර්යේති කණික සමාධින් උපචාර සමාධින් අප්පනා සමාධින්ති. ඒතර මේ විදිහට මේ සමාධි විවේකය ප්‍රීතිය සහ සුඛය කොහොමද මේ අර්පණා සමාධිය හා සම්බන්ධ වෙන්නේ කියන එකයි එතනින් පැහැදිලි කරන්නේ. තාසු යා අප්පනා සමාධිස්ස මූලං හුත්වා වඩ්ඩමානා සමාධි සංපයෝගං ගතා පරණා පීති අයං ඉමස්මින් අත්තේ අදිප්පේතෝ පීතිති. ඒතර මේ කියන මේ පංචවිධ ප්‍රීති අතරින් අර්පණා සමාධියට මූලිකව වැඩමින් සමාධිය සමග සංප්‍රයෝගයට ගමන් කරන මේ පරණ ප්‍රීතිය අර්ථෙහි ඊතරම් පීති අයං ඉමස්මින් අත්තේ අදිප්පේතෝ පීතිති. මේ අභිප්‍රේත වූ ප්‍රීතියයි කියනු ලැබේ. ඒතකොට ප්‍රීතියේ අවස්ථා පහක් පිළිබඳව තමයි මෙතනදී පැහැදිලි කරනවා අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඊතරම්පන සුඛණං සුඛං සුට්ටුවා කාදති කනතිවා කාය චිත්තා බාදන්ති සුඛං තං සාත ලක්කණං සම්පයුත්තානං උපබ්‍රෝහණ රසං අනුග්ඝහ පච්චුපට්ඨානං සතිපිචනේ සංපේති සුඛානං කත්ත චවිප්පයෝගේ ඉට්ඨාරම්මන පටිලාභත් තුට්ඨි පේති පටිලද්ද රසානුභවනං සුඛං යත්ත පේති තත්ත සුඛං යත්ත සුඛං තත්තන නියාමතෝ පේති සංඛාරක්ඛන්ද සංගහිතා පේති වේදනාක්ඛන්ද සංගහිතං සුඛං කන්තාර කින්නස්ස වනන්තෝදක දස්සන සවනේසු වේපේති වනච්ඡායා පවේසන උදක පරිභෝගේසු වේ සුඛං තස්මින් සමයේ පාකට භාවතෝ චේතං බුත්තන්ති වේත්තබ්බං ඉති අයංච පීති ඉදංච සුඛං. ප්‍රීතිය සහ සුඛය කියන දෙක පීති සුඛං විවේකජං ඊට පස්සේ අපිට හම්බෙන්නේ පීති සුඛං කියන ප්‍රීතිය පිළිබඳ පස්වැදෑරුම් ආකාරයට ඉගෙන ගත්තා. ඊට පස්සේ සෝය පිළිබඳව මෙතන තවදුරටත් පැහැදිලි කරනවා දකින්න පුළුවන් ප්‍රීතිය සහ සෝය සුඛය පිළිබඳව. හරි. එතකොට මෙන්න මේ කරුණුත් එක්ක අද අපි කතා කරපු කරුණු ආශ්‍රයෙන් අපිට හැකියාව තියෙන්න ඕන අපි මූලික වශයෙන් කතා කරන්නේ නීවරණ පිළිබඳව. එතකොට ධාන ලාභයත් එක්ක නීවරණ ප්‍රහාණය වෙන්නේ කොහොමද කියන එක ගැන විශේෂයෙන් අපි කතා කළා. එතනදී අපිට හම්බ වුණා ඇයි නීවරණ කියන නමින් හඳුන්වන්නේ කියන කාරණාව සම්බන්ධ යම් කරුණු ඉස්මතු වුණා. එතකොට අන්නේ පිළිබඳව අපෙන් ප්‍රශ්න කරනවා නීවරණ එනමින් හැඳින්වීමට හේතු පරීක්ෂා කරන්න අපිට ලියන්න පුළුවන්. ඒ වගේම ප්‍රීතියේ ප්‍රභේද පහක් පිළිබඳව අපි කතා කළා. ප්‍රීතියේ විවිධ ප්‍රභේද විසුද්ධි මාර්ගය ඇසුරින් පෙන්වා දෙන්න. ප්‍රීතියේ ප්‍රභේද පහක් විශේෂයෙන් කතා වස්තු කීපයක් ආශ්‍රය කරගෙන අද අපි සාකච්ඡා කරපු කොටස් තුළ අන්තර්ගත වෙලා තියෙනවා ඔබට දැක් ගන්න ලැබුණා. එතකොට අන්න ඒ කියන අදහස් ටික එකතු කරලා අපිට පුළුවන් මේ දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න මේ ප්‍රීතියේ විවිධ ප්‍රභේද කනිකා ප්‍රීතියේ සිට උබ්බේග ප්‍රීතිය දක්වා වූ මේ ප්‍රීතියේ ප්‍රභේද පිළිබඳව අපිට විග්‍රහයක් කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. එහෙමනම් අපි අදට නියමිත පාඩම මෙතකින් සමාප්තියටපත් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති
සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම් වන්නේය යන උතුම් බුදුවදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවාදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි DP ප්‍රාචීන අධ්‍යාපනය